මොහොතකට ඔබ ඔබේ හිත දිහා බලන්න. ඔබ ඔබේ හිතෙන් පිට ගිහිල්ලා නැහැ. ඔබට අහුවෙන්නේ තද ගතියක්. ඔබ අත තියන්නේ කොතනද? එතන තියෙන්නේ තද ගතියක්. බලන්න ඔබ. ඔබට පේන්නේ කොහොමද? එතන ඔබට පේන්නේ වර්ණයක්. ඔබට පේන්නේ ආලෝකයක්. ඔබට ඇහෙන්නේ ශබ්දෙද? ඒ උදේ සද්දයක්. අතට දැනෙන්නේ තද ගතියක්. ඇහැට පේන්නේ වර්ණයක්. කනට ඇහෙන්නේ ශබ්දයක්. ගන්ධයක්, රසක්. මේ තමයි අරමුණු. අපිට දැනෙන්නේ මේවා. අපිට දැනෙන්නේ වර්ණ. අපිට දැනෙන්නේ ශබ්ද. අපිට දැනෙන්නේ ගන්ධ. අපිට දැනෙන්නේ රස. අපිට දැනෙන්නේ තද ගතිය, උණුසුම, සීතල. මේ සුද්දාෂ්ටකේ අපිට දැනෙන්නේ තද ගතිය, උණුසුම, සීතල, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. මේ සුද්දාෂ්ටකේ වර්ණේ දැනෙනවා. ගන්ධය දැනෙනවා. රස දැනෙනවා. ඕජා ශබ්දේ දැනෙනවා. ඒ වචන පැටලෙන්න එපා. නොදන්න කමයි තියෙන්නේ. ශබ්දේ කියන්නේ ඔබ හිතනට වඩා ගැඹුරු මාතෘකාවක්. ඒ කියන්නේ ඒක අපි ඇත්ත දන්නේ නැහැ කියන එක. ඔබට ඔය ඇහෙන ශබ්දයට එහා ගිය කතාවක් තියෙනවා. ධ්වනියක්, වේගයක්. ඔබට හුලඟ බලන්න පුළුවන්ද? ඔබට හුලඟ බලන්න බෑ. ගහක අතු සෙලවෙන එක ඔබ දිහා බලන්නේ ගහේ අතු සෙලවෙන එක. ඒක දිහා බලලා ඔබ කියන්නේ හුලඟ කියලා. නැතුව ගහක් නැත්තම් ඔබ කොහොමද හුලඟ දකින්නේ? හුලඟ ඔබට දකින්න බෑ. ඒක වේගයක්. වේගයකටයි හුලඟ කියන්නේ. ඒක සෝතයක්. ගලනවටයි සෝත කියන්නේ. ගලනවා, වේගේ, සෝතේ, ඕජා ඔක්කොම එකයි. ඕජා කියන්නේත් ගලනවට. ඒ ඕජා කියන්නේත් මේ සෝතෙට. දකින්න. කම්ම, චිත්ත, ඍතු. කම්ම, චිත්ත, ඍතු, ඕජා. මේ කම්ම, චිත්ත, ඍතු කියන්නේ ඒ උණුසුම සීතල තේජෝ ධාතුව. මෙන්න මේ භාෂාව නිසා අපිට මේ ගොඩක් ඒවා ලියා ගන්න බැරි වෙනවා. ඒ එකම අදහස තියෙන වචන. නමුත් මේ පැහැදිලි කරන දේ කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. අපිට ඕනේ මේවා නෙමෙයි. අපිට ඕනේ මේ වචන නෙමෙයි. අපිට ඕනේ ලෝකයේ ඇත්ත දැනගන්න. අපිට ඕනේ අපිට වෙන දේ දැනගන්න. අපිට ලෝකයේ සත්‍ය කොහොමද කියලා දැනගන්න. ඔබ කැමතිද අන්ධෙක් වගේ මේ ලෝකේ ගැන නොදැන අන්ධෙක් වගේ මැරිලා යන්න? ඇස් තිබුණට පේන්නේ නැහැ. කන් තිබුණට ඇහෙන්නේ නැහැ. ඉතින් අපෙන් ඇති අපි මොකද්ද මේ අවිද්‍යාව මෝහය තුල මුලාව තුල රැවටිලා ඇති ඵලේ? මිරිගුව පස්සේ දුවන මුවෙක් වගේ අපිත් ඔහේ යනවා වතුර හොයාගෙන. අන්තිමටම අපිට ලැබෙනවද? හාමත් වෙලා අර මුවා මැරිලා යනවා. ඒ වගේ අපි ආසාව පස්සේ හොයාගෙන හඹාගෙන තණ්හාවෙන් දුවනවා. අපි හති වැටිලා මැරිලා යනවා. මේක තමයි අපේ ජීවිතේ. ඔබේ කතාවයි මේ. ඔබ අවසාන මොහොතේ ඔබේ සිතුවිල්ල ඔයයි. ඔබේ ඉර නමයයි. මේ සත්‍ය නොදන්න තාක් ඔබත් අපත් අසරණයි. මේ සත්‍ය අප දැනගත යුතුමයි. බොහෝම කාරුණික වන්න. මෛත්‍රී සිතින් දකින්න. නිහතමානී වන්න. අපේ මාන්නය තුළින් ඇති ඵලය කුමක්ද? අපි ලොකුවට හිතාගෙන හිටියට මොකද්ද අපි රැවටිලා ඇති ලොකුකම? අපි රැවටිලා අපිම දන්නේ නැහැ. අපි ඒ වුණාට ලොකුවට හිතාගෙන ඉන්නවා.
රැවටීම තුළ මොන ලොකු කන්ද. මේක හරි පුදුම කතාවක් කියලා ඔබට හිතෙයි. ඇත්ත. අපි සත්‍යයට හුරු නෑ. අපි මේ අන්ධකාරයට හුරු වෙලා. අන්ධකාරයට හුරු වුණු සත්තු ආලෝකයට බයයි. ඔබත් එහෙමයි. ඔබ සත්‍යයට බයයි. අන්ධකාරයට හුරු වුණු සතා ආලෝකයට බයයි. මේකේ ලොකු තේරුමක් තියෙනවා. අවිද්‍යාව අන්ධකාරේ අපි හොඳයි කියනවා. අපි විද්‍යාවට බයේ ඉන්නවා. නිවන බිල්ලෙක් කරගෙන තියෙන්නේ අන්නේ නිසයි. නිවන කියලා දෙයක් නැහැ. නිවන කියන මේ වචනයකට බය වෙන්න යන්න එපා. නිවන කියන්නේ මේ සත්‍යයට. වෙන කිසි දෙයක් නැහැ. නිවන කියලා කොහෙවත් දෙයක් නැහැ. ඒක හුදෙක් වචනයක්. ඇයි එහෙම කිව්වේ? ඇත්තටම නිවන කියන්නේ අසංකතයක්. හේතු නිසා සකස් වෙන දේ සංකතයක්. නිවන හැර අනිත් සියල්ල සංකතයක් බව ඔබ ධර්මයේ තුල අහනවා. එහෙනම් ඒ සියල්ලම සංකතය. අසංකත එකම ඒ කියන්නේ පරම සත්‍ය එකම නිවනයි. අනිත් සියල්ලම ඒ කියන්නේ අපි ඉන්නේ අවිද්‍යාව මෝහය තුළ. එතකොට මේ හේතු නිසා සකස් වෙන දේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා ඔබ දන්නවා. ඒක නිසා සංකත කියලාත් දන්නවා. ඒක නිසා ඒ සකස් වෙන දේවල් එකක්වත් පවතින්නේ නැහැ කියලා දන්නවා. ඒක නිසා සැපත් පවතින්නේ නැහැ, දුකත් පවතින්නේ නැහැ. අනිත්‍යයි. මුළු ලෝකෙම අනිත්‍යයි. හැබැයි මේ ලෝකේ නිට්ටය එකම නිවනයි. එහෙනම් ඒ නිවන කුමක්ද? මේ සකස් වෙන දේ සකස් වෙන සියල්ල හේතු නිසා සකස් වෙන සියල්ල හේතු නැති වෙනකොට නැති වෙනවා කිව්ව දේ. ඒ හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙන බව දැකීමමයි. ඒ සකස් වෙන දේ සකස් වෙන සියල්ල සකස් වෙන හේතු නිසා හටගත්ත හේතු නැති වෙන බව දැකීමමයි. ඇත්තටම ඒ සංකතේ සකස් වෙන බව දැකීමයි අසංකතය කියන්නේ. බලන්න හොඳට මේ ගැන මානසිකාරයක් කරන්න. හොඳට ඔබේ සිහිනුවන යොදවන්න. හේතු නිසා සකස් වන බව දැකීමමයි අසංකතය කියන්නේ. ඒ කියන්නේ නිවන. නිවන කියන වචනේ බර වැඩි වෙලා. ඔබ නිවනට සමාජයේ බීතියක් ඇති වෙලා. ඒක නිසා තමයි මේක වෙලා තියෙන්නේ නේද? නිවන කියන වචනේ අයින් කරලා අපි මේකට කියමු හේතු නිසා ඇති වෙන දේ නැති වෙන බව දැකීමයි ඇත්තටම සත්‍ය. සත්‍ය කියන්නේ නිවන. වෙන දෙයක් නෑ. මේ සත්‍යයට මෙහා පැත්තේ තියෙන්නේ කොහොමද? මිත්‍යාව, මායාව, රැවටීම, බොරුව. අපි මේ මිත්‍යාවට, මායාවට, රැවටීමට, බොරුවට කැමති උනේ කොහොමද? ඔබගේ මනස මෙතනට ඇබ්බැහි උනේ කොහොමද? ඇත්තටම මේ අපි කියලා කෙනෙක් කොහෙද ඉන්නේ? මම කියලා කෙනා කොහෙද ඉන්නේ? බලන්න. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි. ඒතර මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දෙයක්වත් නැහැ. මගේ ආත්මය කියලා දෙයක්වත් නැහැ. මේ කතාවේ තේරුම අපි ඔබට මුලින්ම පැහැදිලි කරගෙන ආවා. බාහිර දෙයක් තියෙනවා නම් ඒ තියෙන බවමයි ඒක දන්නේ කවුද කියලා අන්නේ එන සංඥාවයි මම කියන්නේ. මම කියන්නේ මගේ මේ දැනෙන බව දැනෙන්න ස්ථිරයි කියන හැඟීම තුලයි මේ මම කියන ශක්තියක් දෘෂ්ටියක් තුල උපදිනවා. ඒකයි විඥාන ශක්තිය කියන්නේ. විඥානය කියන්නේ වෙන් කර දැකීම. ඔබ පොතේ ඉගෙන ගත්තා. මොකද්ද වෙන් කරන්නේ? බාහිර තියෙන දේ දකින මේ මමයි බාහිරයි කියලා අන්ත දෙකක් වෙන් කරන එකයි විඥාණයෙන් කරන්නේ. ඒක දකින එකයි ප්‍රඥාව කියන්නේ. ඒ කියන්නේ අහිම වෙන් කරන බව ඒක ඒ වෙන් කරලා දකින බව ඒක මායාවක්නේ. ඒක සත්‍යක් නෙමෙයිනේ. දැන් බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තට එහෙම බාහිර දෙයක් නෙමෙයි අපි දකින්නේ. අපි දකින්නේ නාම රූප. ওই කතාවේ ඇයි රූප නාම කියන්නේ නැත්තේ? අයි නාම රූප කියන්නේ. අපි දකින්නේ නාමීය රූපයක්. ඒක නිසායි නාම රූප කියන්නේ. අපි දකින්නේ රූපයක් නෙමෙයි.
අපි දකින්නේ නාමීය රූපයක්. හොඳට බලන්න. තව ටිකක් හොඳින් ගැඹුරට යන්න. මේ ගැඹුරින් ගැඹුරට යන කාරණා ඊටාම පිරිසිදු වෙනවා. සත්‍ය ටික ටික ලඟ වෙනවා. බැලුමට උඩින් පේන්නේ අයිසිං කේක් එක. නමුත් ඇතුලේ තියෙන කේක් නරක් වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා සත්‍ය දැනගන්න ඕනි. අයිසිං කේක් එකට රැවටිලා මේ කේක් එක හොඳයි කියලා අපි අයිසිං වලට රැවටිලා හිටියට ඔබ ඔය හිතන් ඉන්න ලෝකේ ඔබ අයිසිං කේක් එක වගේ. ඒක බොරුවක්. මායාවක්. සත්‍ය නම් බලන්නම ගැඹුරින් ගැඹුරට යා යුතුමයි. සත්‍ය තියෙනවා ඔබ ගාවම. ඔබට තියෙන්නේ කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩය දකින්න. හැබැයි අද ඉන්න කල්‍යාණ මිත්‍රයන් සැබෑම කල්‍යාණ මිත්‍රයින්ද කියලා තියෙන ගැටලුව උතනයි. කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ මේ ලෝකේ පරම සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ මේ අද සමාජය විග්‍රහ කරන එහෙම දෙයක් නෙමෙයි. මේ ලෝකේ පළවෙනි කල්‍යාණ මිත්‍රයා වෙන්නේ බුදුන් වහන්සේ. කල්‍යාණ මිත්‍රයා කියන්නේ මේ සාමාන්‍ය මිත්‍රයෙක් නෙමෙයි. ඔබව සසරින් එතර කරන කෙනා. සසරින් එතර කරන කෙනා තව සසර ගමනක් ගෙනියනවා නම් එයා කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. එයා ඉන්නෙත් ඔබ ඉන්න තැනමයි. දෘෂ්ටියේ. දෘෂ්ටියක ඉන්න කෙනෙක් කොහොමද කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නේ? රැවටෙන්න එපා. ඇඳුමට රැවටෙන්න එපා. ඔබ බොහොම බුද්ධිමත් වෙන්න ඕනි. මෙවන් යුගයක මෙවන් මේ පිරිසුදු ධර්මයක් ඔබට ඇහෙන්නේ මනුෂ්‍ය ශරීරයකට ඔබේ මේ විඥානය සකස් වීම නිසා. බැරි වෙලාවත් ඔබේ මේ විඥානය මේ පණුවෙක්ගේ මේ තිරියන් සතෙකුගේ සකස් වුණොත් ශරීර කූඩුවක ඔබට මේ ගලපන්න මානසිකාරයක් කරන්න හැකියාව ලැබෙන්නේ මේ උසස් අවස්ථාව ලැබෙන්නේ මේ උතුම් අවස්ථාව ලැබෙන්නේ මනුෂ්‍ය ශරීරයකම ඔබගේ විඥානය සකස් වුණොත් පමණයි. ඒ විඥාන ශක්තිය ඇති වෙන ශක්ති ස්වභාවය නැති කර ගැනීමේ හැකියාව තියෙන්නේ. එහෙම වුණොත් පමණයි ඔබ යන මේ ගිනි වලල්ල තුල ඔබට සැනසීමක් කොහෙවත් නැහැ. මේ සත්‍ය අවබෝධ කිරීම එතනටම හිතන්න. එතනටම හිතන්න. ඇයි එහෙම කියන්නේ? දැන් මරණින් මත්තේ මොකද වෙන්නේ කියලා ඔබ දන්නේ නැහැ. ඔබට කවුරු හරි මොන හරි කිව්වොත් ඒක විශ්වාසයක් විතරයි. මොකද ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඇයි ඔබ මැරිලා නැහැ. දැන් ඔබ ජීවත් වෙලා ඉන්නකොටම ඔබට ප්‍රත්‍යක්ෂ දෙයක් කිව්වොත් මොකද වෙන්නේ? ඒක ඔබට ප්‍රත්‍යක්ෂයයි. අන්න ඒක තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. බුදුන් වහන්සේ පෙන්වන්නේ ඇදහිලි විශ්වාසය වසේරම දෘෂ්ටි කියලා. බුදුන් වහන්සේ කියන්නේ ඔය මරණින් මත්තේ ඔය කියන ඔය නොතෙනෙන දේවල් නෙමෙයි. බුදුන් වහන්සේ කියන්නේ සාන්දිටික ධර්මයක්. මේ මොහොතේ ඔබට පේන දේ දකින්න කියන එක. ඒ තුල සත්‍ය ඔබ දකින්න කියන එක. එයමයි පරම සත්‍ය කියන එක. ඉතින් ඔබ මරණින් මත්තේ ගැන කතා කරනවට වඩා මේ මොහොත ඔබ දකින්න ඕනි. එතන සත්‍ය දකින්න ඕනි. ඔබට තවත් දෙයක් තියෙනවා කියන්න. දැන් මේ මොහොතේ ඔබ සුවෙන්නම් මේ මොහොතේ ඔබට දුකක් නැත්තම් මේ මොහොතේ ඔබට සැනසීමක් දෙනවා නම් මේ මොහොතේ ඔබට මහා සුවයක් දැනෙනවා නම් ඔබ මහා මේ ප්‍රශ්න ගැටලු ඒවෙන් ගිනි ගන්න නැත්තම් ඔබට මරණ බියක් නැත්තම් ඔබ මහා සැහැල්ලුවෙන් නැත්තම් ඔබ මේ මොහොතේ ඉන්නේ මහා සැහැල්ලුවෙන් නම් ඒ නෙමෙයිද වටින්නේ මේ මොහොත ඔබට හරි සාන්තියක් දැනෙනවා නම් ඔබ සියලු දුකෙන් මිදිලා නම් ඒ නොවේද වටින්නේ ඒ නෙමෙයිද මේ ලෝකේ උතුම්ම දේ මේ ලෝකයේ ඇති උතුම්ම දේ නම් ධර්මයයි ඒ ධර්මතාවයේ දැකීමයි මරණයන් මත්තේ මොනවා වුණත් මේ මොහොතේ ඔබ දුකෙන්න මේක දකින්න ඔබ මහා ඇත්තටම ඔබ මහා වාග්යවන්තයි ඔබට මේ මොහොතේම සාන්දිටික අකාලික ඒයිපස්සික ඕපනයික ධර්මයක් හම්බෙලා දේ ධර්මතාවය මේ ලෝකේ ධර්මතාවයයි වැදගත් වෙන්නේ ඒ කියන්නේ කුමක්ද ධර්මතාවයක් පවතිනවා මේ ලෝක ස්වභාවය තුල ඒ ධර්මතාවය අවබෝධ කරන එකයි ධර්මය අවබෝධ කරනවා කියන්නේ කුමක්ද මේ ධර්මතාවය ඊටම ගැඹුරුයි මේ ධර්මයේ කියන වචනේ මේ ධර්මයේම පමණයි ලෝකේ තියෙන්නේ ධර්මය කියන්නේ පොතක තියෙන දෙයක් නෙමෙයි ධර්මය කියන්නේ ඔබ ඉගෙන ගන්න දෙයක් නෙමෙයි ධර්මය කියන්නේ ඔබ දන්න දෙයක් නෙමෙයි
ධර්මය කියන්නේ ඔබට වෙන දේ. ඊටත් වැඩිය ඔබ ඒක බලන්න තව ටිකක් හොඳට පිරිසුදු කරලා ධර්මය කියන්නේ හුළඟ හමනවා. ඒක ධර්මතාවයක්. වැස්ස වහිනවා. දැන් වැස්ස වහිනවා කියන එක ඇල්ලුවොත් තවෙන්නේ වතුර ටිකක්. වැටෙන්නේ වැහි බින්දු ටිකක්. අපි වචන ටිකක් කියනවා වැස්ස වහිනවා කියලා. ඒක සත්‍යයක් නෙමෙයි. අන්න සත්‍ය දකින්නවා. එතකොට ධර්මතාවය පේනවා. එතකොට හුළඟ හමනවා. එතකොට හුළඟ කියන්නේ හුළඟක් හමනවා. එතකොට එහෙම දෙයක් ඔබට ප්‍රවාහයක වේගයක දෙයක් හම්බෙන්නේ ඒක ප්‍රවාහයක් ගලන ස්වභාවයක්. ඒ ස්වභාවයක් පමණයි. දැන් බලන්න ගඟ ගලනවා. ඇල්ලුවොත් තමයි වතුර ටිකක්. නමුත් අපි කියනවා ගඟ ගලනවා. එතකොට වතුර ටිකක් මේ යන්නේකට කොහොමද කියන්නේ ගඟ ගලනවා කියලා. ගඟක් කොහෙද තියෙන්නේ? ගලන බවමයි ගඟ කියන්නේ. මෙතන තියෙන්නේ ඇත්තටම බැලුවාම ඇත්ත මොකද්ද කියලා ඔබට මේ පිරිසුදු ඇත්ත පේන්න ගන්නවා. එතකොට ඔබ මායාවට මොකද්ද කියලා පේන්න ගන්නවා. රැවටීම ඔබට දැනෙනවා. ඔබ රැවටෙන්නේ නැහැ. ඔබ මැජික් කරන හැටි දැක්කොත් මැජික් එකේ ඉස්සරහා නැතුව පිටිපස්සේ හිටියොත් ඒ මැජික් කරන කෙනාගේ ඉස්සරහා හිටියොත්නේ ඔබ රැවටෙන්නේ. එයා මැජික් පෙන්වන්නේ ඉස්සරහා ඉන්න කෙනාටනේ. හැබැයි එයා පිටිපස්සේ ගොඩක් රැවටිලි බොරු වැඩ කරනවානේ. අන්නේ බොරුව දැක්කොත් ඔබ පිටිපස්සේ හිටියොත් ඔබට පුදුම වෙන්න දෙයක් නැහැ. කම්පනයක් නැහැ. ඔබට මැජික් නැහැ. මායාව නැහැ. අන්න ඔබ මේ ලෝකේ මායාවට රැවටෙන්නේ නැහැ. ඔබ මැජික් එකේ ඇත්ත දකින්න කෙනා. ඔබ මායාවේ සත්‍ය දකිනවා. මෙන්න මේ සත්‍ය දැකන එක ධර්මයේ කියන්නේ. ධර්මයේ කියන්නේ ඇති වෙන නැති වෙන ධර්මතාවයක් විතරයි ලෝකේ තියෙන්නේ. මේක තමයි ඇත්ත. මේ ධර්මතාවයක් මිසක් ඒකේ දෙයක් කියලා මුකුත් නැහැ. මේ ලෝකේ ධම්මම් විනා නත්ති කිව්වේ ඒකයි. ධර්මයේ විනා කිසි දෙයක් නැහැ. ගොඩාක් අය මේක ගලපගෙන නැහැ. මේ ධර්මයේ සරණ යනවා කියන්නේ ඇත්තටම කිව්වොත් මේ තෙරුවන්ම තමයි මේ සේරම තියෙන්නේ. මේ ධර්මයේම තෙරුවන් තියෙන්නේ. නමුත් මේ තෙරුවන් ඔබ දකින්නේ නැහැ. මොකද ඔබ හරි සරල විදියට ගැට ගැහුවා මැටි රූපයට බුදුන් ගැට ගැහුවා පොතට ධම්ම ගැට ගැහුවා. නමුත් මේ ධර්මය කියන්නේ පොතක් නෙමෙයි. ධර්මය කියන්නේ මේ ඇති වෙන නැති වෙන ධර්මතාවය දැකීම. ඒක පමණයි ලෝකේ තියෙන්නේ. ලෝකේ වෙන කිසිම දෙයක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤම්. මේක මේ දකින්නකොට ඔබට දකින්න ලැබෙන ස්වභාවය. ඇති වෙන නැති වෙන ස්වභාවය තමයි බුද්ධ ස්වභාවය. ඒ ස්වභාවය ශුන්‍ය ස්වභාවයක්. ඒකේ මුකුත් නැහැ. දෙයක් කියලා කිසි දෙයක් නැහැ. එතන මහා සාන්ත සෝයයි. ඒක ඒතං සාන්තං ඒතං ප්‍රණීතං කිව්වේ. ඒ බුද්ධ ස්වභාවය. ඒ හැම සිතකම ඇති වෙන නැති වෙන ස්වභාවයේ නිසයි සිතක් උපදිලා තියෙන්නේ. ඒ නිසයි අපිට සිතක් තියෙන්නේ. හැබැයි මේ සිතක් කියලා දෙයක් නැහැ. දැන් හුළඟ කියලා දෙයක් නැහැ. ගඟ කියලා දෙයක් නැහැ. ඒවා අපි මානසිකාර චේතනා, චිත්ත, සිතුවිලි මේක තමයි අපේ මායාව. අපිම අපේම මැවෙන මායාවකට අපිම කොටු වෙනවා. ඊට පස්සේ අපි ආත්මයක් කියලා අපි ඒකත් දෘෂ්ටියක්. ඒ කියන්නේ ඒකත් මේ මායාව තුල සකස් වෙන එකක්. මේකේ වෙන මුකුත් නැහැ. මේක ලියලා බැලුවාම මායාව වෙන ඔබට ඇත්තක් පේන්නෙම නැහැ. එතකොට ඔබට ඇත්ත කියලා පේන්නේ මේක සකස් වෙන ආකාරය දකින්න එක පමණයි. ඒක තමයි අසංකතේ කියන්නේ. සකස් වෙන එක සංකතේ. සකස් වෙන එක දැකීමයි අසංකතේ නිවන. මේ ඇවිල්ලා මේ අපි නිවන කියන වචනේ බර වැඩි නම් එක පැත්තකින් තියලා එතනම තමයි පෙන්නන්නේ. මේ සත්‍ය දකිනවා. පරම සත්‍ය ඔබ දකිනවා. මේක මහා ඥානයකට හසු වෙනනේ. මේක ගැඹුරින් යන ඔබගේ සිත තාම ඔබගේ සිත එච්චර ඇතුළට යන්නේ නැත්තේ ඇයි දන්නවද? ඔබ මේ බාහිර අතරමං වෙලා ඉන්නේ. ඔබ අයිසින් කේක් එකේ අයිසින් ටිකයි කේක් කියලා හිතන්නේ. නමුත් අයිසින් නෙමෙයි ඒකේ යට කේක් එකක් තියෙන්නේ. යන්නේ ඒ වගේ උපමාවක් තමයි අපිට පෙන්නන්න වෙන්නේ. බලන්න ඔබ දකින්න ලෝකේ ඇත්ත නෙමෙයි. නමුත් ඒක අපිට දකින්නේ කොහොමද? ඒකට ඔබට විවේකයක් නැහැ. දැන් ඔබ ඉපදුණු දවසේ ඉඳලා ඔබ පොඩි කාලේ ඉඳලා ඔබගේ පරිසරයෙන් ඔබගේ
හැම දැනීම එන සංඥා කුමක්ද බලන්න. දැන් ඔබ ප්‍රභාස්වර සිතකින් උපදින්නේ. උපදිනකොට ඔබ ප්‍රභාස්වරයි. ඉතින් සමහර අයට මේ පොත්වල ඒවත් දැන් මේ පොත්වල ලියලා තියෙන විදිහට ප්‍රභාස්වර සිතත් ඔබට ඒ ප්‍රභාස්වරං චිත්තං කියන එක බුදුන් වහන්සේ දේශනා කරන්නේ. අපි දැක්කම මේ Facebook එකේ දාලා තියෙන ඒකට අතර පුදුමත් හිතෙනවා. ඒකවත් ගොඩක් අය දන්නේ නැහැ. මේ දාලා තියෙන විදිහෙන් තේරෙනවා මේ හැමෝම නෙමෙයි සමහර අය ප්‍රභාස්වරං චිත්තං කියන එක දන්නේ නැහැ. මේ ඉපදෙන්නේ ප්‍රභාස්වර සිත්තං කියන එක ඒක දන්නේ නැහැ. එතකොට ඒක දැන් අග්ගහණි සූත්‍රයේ ඒක ඇවිල්ලා ජාති ධම්ම සූත්‍රයේ ඒ ඇවිල්ලා පැහැදිලි කරන කාරණා මේ ජාති බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ධර්මයේ පැහැදිලි කරනකොට බුදුන් වහන්සේ ඔය මේ වෙන වෙන දේවල් නෙමෙයි පිරිසුදු ධර්මයේ ඉදිරිපත් කරන්නේ. ජාතිය කියලා ඇහුවා බුදුන් වහන්සේ කියන්නේ මහණෙනි ඇසේ උපතයි ජාතිය කියලා. ඒ සත්‍ය කතා කරන්නේ බුදු කෙනෙක් එහෙම අනිත් අය වගේ නැහැ. බුදු කෙනෙක් ඍජු භාවයෙන් ඒ සත්‍ය එලි කරනවා. මොකද නැත්තම් මේ මායාවෙන් මේ ලෝක සත්‍යයේ දුකෙන් මිදීම සිද්ධ වෙන්නේ නැහැ. ලෝක සත්‍ය දුකෙන් මිදෙන්න නම් මායාව දැකිය යුතුම වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව ඇති තාක් සසර දුකමයි උරුම වන්නේ. අවිද්‍යාව ප්‍රහීනයක්මයි මේ වෙන්නේ. අවිද්‍යාව අපි ප්‍රහීන කරගත යුතුමයි. අවිද්‍යාව පත්‍ය සංඛාරා මේ මුළු කතාවම අවිද්‍යාව මතයි පදනම් වෙලා තියෙන්නේ. අවිද්‍යාව නිසයි මේ විඥාන බීජේ පැලවෙන්නේ. අවිද්‍යාව නැමැති භූමිය නිසයි ওই මායාව රැවටීම ඔබ මායාවේ ඇත්ත වෙලා පුදුම විදිහට අවිද්‍යාවට බැසලා ඉන්නේ. ඔබ රැවටීම ඔබගේ රැවටීම ඔබ හිස් මුදුනෙන් පිළි අරගෙන තියෙන්නේ. ඔබ ඇත්තටම කියනවා නම් ඔබ අවිද්‍යාව රජ කරලා තියෙන්නේ ඔබේ සිත ඇතුලේ. ඔබේ මායя කියන්නේ වෙන මුකුත් නෙමෙයි මේ අවිද්‍යාවයි. අවිද්‍යාව තමයි මායාව. ඔබ මායාව ඇතුලේ කැමති වෙලා ඉන්නේ. ඔබ දන්නේ ඔබ ඉන්න ඔබම නොදැනුව ඔබම දන්නේ නැතුව ඔබම නොදැනුවත්වම ඔබේ අවිද්‍යාවට හිර වෙලා ඉන්නේ. කොටු වෙලා ඉන්නේ. ඔබ හිර කූඩුව ඔබම හදාගෙන ඔබ දන්නේ නැතුව ඒක වෙලා තියෙන්නේ. හැම කෙනෙක්ම අසරණයි. ඒකයි අසරණයි කියන්නේ. බුදුන් වහන්සේ මේ මිනිස්සයා දුක් විඳිනවා ඒක දුකෙන් මුදව ගන්න ඇයි මිනිස්සයා අසරණ නැත්තම් බුදුන් වහන්සේට එහෙම මිනිස්සයාට දුකක් නැත්තම් එහෙම කියන අවශ්‍යතාවයක් නැහැ. බුදුන් වහන්සේ මහා ලෝක අනුකම්පාවෙන් මේ සත්වයා දුකට වැටෙන්නේ සියලු සත්වයෝ දුකෙන් මිදවන්න මහා කම්පාවෙන් මේ හෙලි කරන සත්‍ය කුමක්ද? ඇයි අපි ඇස් අරින්නේ නැත්තේ? ඇයි අපි අපේම අත් දෙකෙන් වහගෙන වගේ නෙමෙයිද ඉන්නේ? ඔබ හොඳින් බලන්න. ඔබ මේ සත්‍ය දකින්න ඔබට වීරියක් ඔබට අවශ්‍යයි. ඔබ සත්‍ය දකින්න ඕනකමක් තියෙන්න ඕනි. දැන් ඔබට ඕනකමක් නැහැ. ඔබ සත්‍ය දකින්න ඔබ උත්සාහ කරන්නේ හැමදාම දැකපු හැමදාම විශ්වාස කරපු සේරම ඔබ ඒව අයින් කරන්න කැමති නැහැ. ඒකයි ඔබේ දෘෂ්ටිය. ඒකයි ඔබේ සිරගත වීම. ඔබගේම ඇත්තටම කිව්වොත් උපමාවක් විදිහට ඔබගේම අත් දෙකෙන් ඔබගේම ඇස් දෙක වහගෙන ඔබ මරණකම් ඉන්නවා කියලා හිතන්න. ඔබට ඇස් තියෙනවා. නමුත් ඔබගේ අත් දෙකෙන් ඔබ මරණකම්ම ඇස් දෙක වහගෙන හිටියොත් මොකද වෙන්නේ? කවදාවත් ඔබට සත්‍ය දකින්න බෑ. ලෝකේ දකින්න බෑ. ඒක ඔබට වෙලා. ඒකයි වෙලා තියෙන්නේ. ඇත්තට ඔබට ඇස් තියෙනවා කිව්වේ ඇයි? ඔබට අවශ්‍ය වෙන්නේ මේ දෘෂ්ටියෙන් මිදෙන්න විතරයි. මොකද්ද මේ දෘෂ්ටිය? ඔබ විශ්වාස කරන දේවල් ඔබ ඉස්සෙල්ලම ඔබගේ මනස විවෘත කරන්න ඕනි. ඔබගේ මේ සත්‍ය දකින සිතක් හදා ගන්න ඕනි. ඔබ මේ තාක් විශ්වාස කරපු දේවල් තියෙනවා. ඒ විශ්වාස කරපු දේවල් තුළ අවිද්‍යාවයි පදනම් වෙලා තියෙන්නේ. හැම කෙනෙක්ම මේ ලෝකේ යමෙක්ද මේ ලෝකේ ඒ කියන්නේ මේ ඔබ බාහිර සත්‍ය වෙලා තමයි ලෝකෙට ඔබ මේ ආයතනවල සකස් වීම සිද්ධ වෙන්නේ බාහිර සත්‍ය නිසායි. සත්‍ය කරගත්ත නිසායි. ඔනෝකයි ඇත්ත කතාව.
දැන් සියලු සත්වයෝ සත්තු පවා එහෙමයි. සතාට බාහිර ඇත්ත නෙමේද? සතා දන්නේ නැහැ කණ්ණාඩියේවත් එහා පැත්තේ කවුරුත් නැහැ කියලා. සතා කණ්ණාඩියෙත් කෙනෙක් ඉන්නවා කියලයි සතාට ලෝකේ ඇත්ත වෙලා එච්චරට. මිනිස්සයා දන්නවා කණ්ණාඩියේ කවුරුත් නැහැ කියලා. නමුත් මිනිස්සයා අය උනාට හිතනවා නෑ ඒ උනාට එළියේ මිනිස්සු ඉන්නවා කියලා. එළියේ දේවල් ඇත්ත කියලා. නමුත් මේක ඇත්තම කතාව සතා කණ්ණාඩියට රැවටුණා වගේ මිනිස්සයාත් ඇත්තටම රැවටිලා ඉන්නේ. සතා කණ්ණාඩියට විතරයි මිනිස්සයා කණ්ණාඩියට මෙහෙම නැහැ කියලා. ඒතකොට මිනිස්සයාත් ඔක්කොම ඉන්නේ ඇත්ත කරගෙන. සතා කණ්ණාඩිය තියනවා කියලා. ඒතකොට සතත් ඉන්නේ ඔක්කොම ඇත්ත කරගෙන. නමුත් මේක ඇත්තම කතාව මේ අපිට පේන හැම දෙයක්ම මේ ආයතන වලට මැවෙනවා. මේ ඇස කියන්නේ මස් ඇහැට නෙමෙයි. මරුණු කෙනාටත් ඇහැක් තියෙනවා. එහෙනම් පේන්න ඕනේ. ඇස කියන්නේ පේන බවට. ඒක ආලෝකයක් නැත්තම් පේන්නේ නැහැ. ආලෝක අන්ධකාරය ඔබට පේනවද නැහැ. එහෙමනම් පේන බව බාහිරටයි අයිති. මේ සිත ඇඟේ කොහෙද තියෙන්නේ? බුදුන් වහන්සේ කේසා ලෝමා නකා දන්තා තතු මන්සන් නහරු අට්ටි මිජ්ජන් වක්කන් හදයන් යක්කන් කියලා මේ විදිහට කොටස් වලට බෙදලා 32කට බෙදලා මේ කමඨානක් විදිහට මේ කොටස් වලට මේ ශරීරය සේරම ලියලා අහනවා කොතනද ඔබ ඉන්නේ කියලා. දැන් මම කියන මේ සිත තියෙන්නේ කොහෙද? කොතනද මෙහෙම කෙනෙක් ඉන්නේ? දැන් කේසා නෑ ලෝමා නකා දන්තා තසු කෙස්වලද ලොන්වලද මේ හැමේද මේ බෙද ගන්න හැම එකම බෙදනවා. මෙතන හතර මහා භූත වලටත් බෙදනවා. පඨවි ඒවා වෙන් කරනවා, වායු ඒවා වෙන් කරනවා. එහෙමත් අරගෙන අහනවා. එහෙමත් අරගෙන අපිට මේ හැම දෙයකම බලන්න ලැබෙනවා. එහෙම වෙන් කර ධාතු මනසිකාරය වඩනකොට ඉන්ද්‍රිය පරපරය වඩන මේ කායනුපස්සනාව ඔක තමයි පෙන්වන්නේ. පෙන්වන්නේ මේක මෙතන කෙනෙක් කොහෙවත් නැහැ. ඒකයි මේ කායනුපස්සන විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කායේ කායानुපස්සී විහෙරති මේ වචනවල තේරුමයි වැදගත් වෙන්නේ. විනේය ලෝකේ කියන්නේ ලෝකේ සත්‍යක් නොවන නෙමෙයි කියන එක. විනීය ලෝකේ. අවිද්‍යාව දෝමනස්සාන කියන්නේ මේක දකින කෙනා දුකෙන් දෝමනස්සයෙන් නැති වෙනවා කියන එක. විනීය ලෝකේ අවිද්‍යාව දෝමනස්සාන. ඒක කායේ කායानुපස්සී විහෙරති. කය ඇත්තක් නෙමේ බව දකින්න. කයෙන් කය මුදව ගන්න කියලායි කියන්නේ. මේ සතර අධිපට්ඨාන සූත්‍රය. මේ සතර අධිපට්ඨාන හැම වේදනානුපස්සනාව කියන්නේත් ඔහොමයි, චිත්තානුපස්සනාව කියන්නේත් ඔහොමයි, ධම්මානුපස්සනාව කියන්නේත් එහෙමයි. විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්සාන වේදනාය වේදනානුපස්සී විහෙරති. වේදනාවට හිමිකාරයක් නැහැ. වේදනාව පමණයි. මේක හරි ගැඹුරු වේදනානුපස්සනාව හරියට වඩුවොත් එහෙම ඒ කෙනා ඇත්තටම ඒ කමඨාන තියෙනවා මේ රහත් භාවයට. මේ කියන්නේ ඒක අරූපෙත් අභිභව යනවා. මොකද එතන යන්නේ අරූප සංඥාව. ඔය වේදනා සංඥා සංකාර ස්කන්ධ හැදෙන තැන වේදනා අරූප සංඥාවෙන් යන්නේ. ඒක ඔබට තාම තේරෙන්නේ නැහැ. සංඥා වේදේති නිරෝධ සමාපත්තියට යනකොට ඒක තේරෙන්නේ. ඒක මහා ගැඹුරු ධර්මයක් අපි මේ ලියාගෙන යන්නේ. එතකොට ඔබට ඒකට තාම අපි මේ ආරම්භයේ මැද මුල හරිය පෙන්නන්නේ. ඔබ ඇයි මේ මායාවට කොටු වෙලා ඉන්නේ කියන තැනයි පෙන්නන්නේ. එතකොට ඔබට මේ ධර්මයේ තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි. ධර්මයේ කියන්නේ මේ දැනුම නෙමෙයි. ඒකට දැන් ධර්මයේ කියන්නේ ඉස්සලම ඔබ අවබෝධ කරගන්න මේ සත්‍ය පිරිසිදුර ධර්මයේ දැනගන්න. ධර්මයේ කියන්නේ ඇති වෙන නැති වෙන ධර්මතාවයක් විතරයි ලෝකේ තියෙන්නේ. අන්නේ ධර්මතාවයටයි ධර්මයේ කියන්නේ. ඔය පොතකටවත් මොනවටවත් නෙමෙයි. මේ ඇති වෙන නැති වෙන ධර්මතාවයටයි ධර්මයේ කියන්නේ. ඒ ධර්මතාවයේ පමණයි මේ ලෝකේ තියෙන්නේ. වෙන කිසි දෙයක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ තියෙන කිසි දෙයක් නැහැ. ධර්මතාවයක් තියෙනවා එච්චරයි. ධර්මතාවයක් කියන්නේ දෙයක් නෙමෙයි. දෙයක් මේ ලෝකේ නැහැ. දෙයක් තියෙනවා කියනම තුලයි ආත්ම සංඥාව තියෙන්නේ. ඒ ආත්මීය ස්වභාවයේ හැඟීම ආත්මීය චිත්තේ හැදිලා තියෙන්නේ දෙයක් තියෙනවා කියලා ගැනීම. ඒකයි වෙන්කර දැකීම විඥානය කියන්නේ. ඒ කියන්නේ දෙයක් තියෙන බව ගැනීම විඥානය කියන්නේ. විඥානය කියන්නේ දෙයක් වෙන්කර දැකීම කියන්නේ දෙයක් තියෙන බව දැකීම. පොත කියලා දෙයක් තියෙනවා කියලා දැක්කොත් ඒ විඥානය. විඥාණයෙන් තමයි පොත කියන දෙයක් තියෙනවා කියලා කියන්නේ. හැබැයි ඒක විඥානයේ සත්‍ය තියෙනවා කියලා දැනීම සත්‍යයක් නෙමෙයි කියලා දැකින එකයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥා භාවේ තබ්බං විඥානං පරිඤ්ඤයං කිව්වේ ඒකයි.
ප්‍රඥාවේ විඥානයේ සත්‍ය දැකීමයි. විඥානයේ අනිදස්සනයි කියලා දකින්නයි ප්‍රඥාව තියෙන්නේ. ඒකයි ප්‍රඥාවන්තයා කියන්නේ. ප්‍රඥාවන්තං ආයන් ධම්මං දුප්පඤ්ඤස්ස කියන්නේ ඔබ සමතය වඩන්නේ මේ සිත විසිරෙනකොට ඔබ මේ දරුවන්ගේ වැඩ රැකියාවල වැඩ ගෙවල් දොරවල් වල වැඩ මේවත් එක්කලා ඔබ හිත හැමතිස්සෙම දුවනවානේ. ඒතර ඔබට එකපාරටම මේක දකින්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඔබගේ කාලය ගත වෙන්නේ මැෂින් එකක් වගේ. එතකොට ඔබ ඒකට අහු වෙලා ඉන්නේ. මොකද ඔබ ජීවන අරගලයට කොටු වෙලා ඉන්නේ. ඒකට විවේකයක් අවශ්‍යයි. ඒකයි කාය විවේකය අවශ්‍යයි චිත්ත විවේකයට. අපි ඒක නැහැ කියන්නේ නැහැ. නමුත් මේකේ දියුණු අවස්ථාවට එනකොට කාය විවේකේ නැතත් කාය විවේකේ කියන එක නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. ඊට පස්සේ මේක ඔබ ධර්මය අවබෝධ වුණාට පස්සේ ඔබට එහෙම ගැටලු නැහැ. කොච්චර වැඩ කරත් ඔබගේ සිත ඇතුලේ සතියක් පිහිටනවා. ඒක කාටවත් දැනෙන්නේ නැහැ. ඒක ඔබට හැම දෙයක්ම ඔබට සිහියෙන් ඔබ කරන්නේ. ඒ යථාභූත ඥාණයෙන් ඔබ කරන්නේ. ඔබ රැවටිලා නැහැ කිසි දෙයකට ඊට පස්සේ. මේ මුල් අවස්ථාව විතරයි අමාරු. ඔබ දන්නවනේ සාමාන්‍යයෙන් ඕනම දෙයක් කරන්න ගියාම මුලින් අමාරුයි කියලා. පස්සේ ඔබ පුරුදු වෙනවනේ. ඊට පස්සේ ඔබට පුරුදු වුණාම මේක පහසු වෙන්නේ. අන්න ඒකම මෙතනක් තියෙන ආරාධ්‍ය වීර කියන්නේ ඒකයි. මේ මුලින් ගන්න වීරය ඊටාම වැදගත්. මුලින් ඔබ වීරය ගන්නවා කියන්නේ දැන් අද තියෙන ලොකුම ගැටලුව තමයි මේ සමාජයේ තියෙන දෘෂ්ටි කාන්තාරයේ භික්ෂුන් වහන්සේලාත් අද මේ දෘෂ්ටි එක බැහැලා ඉන්නේ. මේක පැහැදිලිවම අපි ඔබට කියන්න ඕනේ ගිහියන්ද වැවිද්දන්ද කියලා නෑ. අද සමාජයේ ධර්මයේ කියලා කතා කරන්නේ ඔය දිව්‍ය ලෝකයන් ඒවා නිරගෙන ඕවා කියනවා කියන්නේ නිවනක් කතා කරන්නේ නෑ කියන්නේ ඔය අනිත් ආගම් වලම ලේබල් එකක් අරගෙන එහෙම දෙයක් නෙමෙයි මේ ධර්මයේ තුල තියෙන නිබ්බාන සත්‍ය කරණත්තාය නිවන් දකින්නයි තියෙන්නේ. නිවන් මගක් තියෙන්නේ. මේකේ වෙන මගක් නැහැ. මේ හැම දේ අපිට හොඳට ලිහලා පෙන්නන්න ඔබට ඕනකම තිබුණා. මොකද මේක ඇත්තටම ඔබට මෙහෙම ඉදිරිපත් කරන්නේ ඇත්තටම මේ ඉදිරිපත් කරන මේ පැය 14ක මේක දැන් අවසානයේ කරා අපි ඇවිල්ලා තියෙන්නේ. අවසානයේ මේ කරා මේ යන්න හදන්නේ. දැන් මේක අපි ඉවරක් කරන්න නවත්තන්න හදන්නේ. නමුත් අපි මේ පැහැදිලි කරගෙන ආපු පළවෙනි ඒ කියන්නේ පළවෙනි මොහොතේ ඉඳලා අපි ඔබට පෙන්නුවේ ඇත්තටම සමතේ කියන්නේ මොකද්ද? විදර්ශනා කියන්නේ මොකද්ද? මේවා ලොකු වචන විතරයි. ඔබට මේ වචන මේ සමාජය තුළ ලොකු වෙලා එහෙම දෙයක් මේ ලොකු දෙයක් නෙමෙයි. සිත විසිරෙනකොට පේන්නේ සිත ඔබට වැඩ වැඩි නිසා කාර්යබහුල නිසා සිත විසිරෙන නිසා ඔබට මේ වැදගත් වෙන්නේ මේ සිත දකින්න ඕනේ සිතෙන් මිදෙන්න ඕනේ සිතේ තමයි මේ සිතෙන් මිදීමේ මඟ තමයි දුකෙන් මිදීමේ මඟ තියෙන්නේ. අපි අවිද්‍යාව කියන්නේ මේ අපි නොදන්නකම් සත්‍ය දන්නේ නැත්නම් අපේ මේ සිත තුලයි ලෝකෙම වෙන්නේ චිත්තේ නියති ලෝකේ. ඒතකොට සිතෙන් මිදෙන මඟක් තමයි අපිට මේ දේශනා කරලා තියෙන්නේ. එතකොට අපි මේ ධර්මයේ කියලා කියන්නේ ලෝකයේ තියෙන ධර්මතාවය. ඒ ධර්මතාවයේ සත්‍ය දකිනකොට අපිට පේන මේ සිතේ ඒ ධර්මතාවයමයි තියෙන්නේ. සිත කියලා දෙයක් නැහැ. මේක හැදෙන හැටි එතකොට එතනම පේන්න ගන්නවා. මේක හැම පැත්තෙම මේ ධර්මයේ පැහැදිලි කිරීම තියෙනවා. ඔබට ඒ නිවැරදිව අවබෝධ වුණාම ඕන කෙනෙක් ඒකට පැහැදිලි කිරීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට ඔබ සමතය වඩන්නේ සිත විසිරෙන හිත එක සති නිමිත්තකට තබා ගන්න. එක නිමිත්තක හිත තියා ගන්න. එතකොට 40 කමඨහන් වල වැදගත්කමක් තියෙනවා. එතකොට තමන්ගේ දැන් ඉන්න ඉරියව්වට තමන්ට පුළුවන් හිතට එක එක ඒවා හැම මොහොතෙම හිත මැෂින් එක වගේ දුවනවානේ. සිතට සිතුවිලි වේගයෙන් ගලනවා. ඒක තමයි චිත්ත ස්වභාවය. ඉතින් ඒක මේ 아무තු දෙයක් නෙමෙයි. ඒක තමයි සිතේ ස්වභාවය. සිත හැම මොහොතෙම සිතුවිලි ප්‍රවාහයක ඒක තමයි සිත කියන්නේ. සිත කියන්නේ ප්‍රවාහයක්. ගැලීමක්. ඒක චිත්ත වීති හිටම් පෙන්නන්නේ. ඒව ගලන හැටි පෙන්නන්නේ. එතකොට ඔබ මේක දකින්න බොහොම සරලව මේ සමතය වඩනවා කියන්නේ මේ ගලන සිත එක නිමිත්තක තියාගෙන ඉන්නවා. හැමතැනම දුවන්න දෙන්නේ නැහැ. දැන් හිත අතීතයට යනවා අනාගතයට යනවා. හිත තනිකර තොරණක් වගේනේ. අන්න ඒක නවත්ත ගන්නවා. එතකොට ඒක හිත නිවෙන්න ගන්නවා. හිතේ මේ තියෙන මේ පීඩනේ ඔබ හිත නිවෙනකොට ඒ හිත හැමතැනම දැන් හිත හැමතැනම දුවන එක නැවතිලා හිත එක තැනකට එනවා. හැම හිතක්ම එකම අරමුණක් වෙනවා. එකම නිමිත්තක් වෙනවා. ඒක තමයි සති නිමිත්ත වඩනවා කියන්නේ. දැන් ඔබ හුස්ම දිහා බලාගෙන සිහිය පිහිටනවා කියන්නේ ඒක දිග හරි ඒ කොට හරි හුස්ම යන නැහැටි දිහා බලාගෙන ඉන්නවා කියන්නේ ඔය හුස්මට සිත හුස්ම අදින තැන තමයි එතකොට නිමිත්ත වෙන්නේ. එතනට තියාගෙන ඉන්න එක. ඉතින් ඒකේ ලොකු දෙයක් සිද්ධ වෙනවා. ඒක තමයි හිත විසිරෙන්නේ නැතු වුණොත් තමයි ඔබට ඒ හිත දකින්න හැකියාව ලැබෙන්නේ. දැන් හිත දකින්නත් අල්ලගන්න එපා.
හරියට මේක නිකන් කුළු හරකෙක් මෙල්ල කරනවා වගේ කියලා බුදුන් වහන්සේ තව තැනක උපමා කරනවා. ඒ කියන්නේ තනි අඟක් ඇති කඟ වේනෙක්ගේ කතාවක් මේ ගමන තුළ බුදුන් වහන්සේ පෙන්නනවා. ඉතින් මේවා දීර්ඝ මේ වගේ උපමා ගොඩාක් තියෙනවා ඔබට මේ අහන්න ලැබෙනවා ඇති. ඉතින් මේ උපමා බුදුන් වහන්සේ පෙන්නන්නේ ඇත්තටම අපේ හිත කුළු හරකෙක් වගේ. හැම මොහොතෙම දුවනවා. ඉතින් නවත්ත ගන්න ඕනි. අන්න සමතේ අවශ්‍යයි. අන්න සමතේ නවත්තගත්ත හිත සමතේ නෙමෙයි නිවන් දකින්නේ. ඒ නවත්ත ගන්නයි ඒක කරන්නේ. ඒක ප්‍රතිපදාවේ පළවෙනි අධීර වෙන්නේ අපි මේ බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න ඕනේ. මොකද්ද මේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මයේ කියලා. අන්න එතකොට තමයි ඔබට දැනෙන්නේ මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා. සිත හැදෙන හැටි ලෝකයේ සිතේ මැවෙන්නේ අපි මේ පේනවනේ මේ හිතනවා මේ චිත්තේන නීයති ලෝකේ. අනේ මුලින් ඒ කල්යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගන්න පණිවිඩය වැදගත්. ඒක පූර්ව භාග ප්‍රතිපදාව. ප්‍රතිපදාව කොටස් දෙකකට අපි එහෙම වෙන් කර ගන්නවා. ඒකට හේතුව මේ පූර්ව භාග ප්‍රතිපදාව තමයි ගොඩාක් වැදගත් වෙන්නේ දුගතියට අනිම මිදෙන්න. මොකද පූර්ව භාග ප්‍රතිපදාව තුළ දර්ශන පහතබ්බ දර්ශන ඥාණයෙන් සෝවන් වෙනවා. ඇත්තටම සෝතේට පැමිණෙනවා. ඒ කියන්නේ නිවැරදි මාර්ගයට එනවා. ඒ කෙනා ඇත්තටම කිව්වොත් ආරෂ්ඨාංග මාර්ගය එහෙම සම්මා දිට්ඨියට එන තැනයි මේ දර්ශන සමාපත්තිය සිද්ධ වෙන්නේ. දර්ශන ඥානය තමයි මුළු සමාජෙම ගිලිහිලා තියෙන්නේ. ගොඩාක් අයට ඒක නැහැ. අපි ඒක අපිට තේරෙනවා දෘෂ්ටියක ඉන්නවා කියන්නේ දර්ශන සමාපත්තිය නෑ. බාහිර ඇත්ත වෙලා කෙනෙක් බාහිර ඇත්ත කරගෙන ධර්මයේ දේශනා කරනවා නම් කෙනෙක් බාහිර ඇත්ත කරගෙන සප දුක් විඳිනවා නම් ඒ කෙනා බුද්ධ දර්ශනය අවබෝධ වෙලා නැහැ. බුද්ධ දර්ශනය අවබෝධ වුණු කෙනෙක්ට සාමාන්‍ය විදියට එයා කටයුතු කරාට ඒ අවබෝධය තියෙනවා. එයා ආමිස පූජා කරාට දාන දුන්නට එයා කරන්නේ සම්මා දිට්ඨියේ. නමුත් මිත්‍යා දෘෂ්ටියේ ඉඳන් ඒ කොච්චර දේවල් කරත් දුගතියට වැටෙනවා. ඒකට හේතුව එයා මායාවට කොටු වෙලා ඉන්නේ. මිත්‍යා දෘෂ්ටියේ කොච්චර පින්දම් කරත් දුගතියම වරුනේ. නමුත් මේ බුද්ධ දර්ශනය අවබෝධය කරගැනීම තුළ එතනම සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙනවා. එතනම නියත සම්බෝධි පරායන වෙනවා. ඒ කියන්නේ කිසිදා දුගතියකට වැටෙන්න හේතු නැහැ. බාහිර ඇත්තක් නෙමෙයි කියලා දකින කෙනාට බාහිර ලෝකයක් නැති බව අවබෝධයි. එයා නැවත බාහිර ලෝකයකට සකස් වෙන්න හේතු නැහැ. උපදී අවසාන චිතවත් සකස් වෙන්නේ නැහැ. එහෙම තියෙන ලෝකයක් තියෙනවා කියලා. ලෝකයක් නැති බවමයි ප්‍රත්‍යක්ෂ. හැම සිතම එහෙමයි. හැම සිතම මේ මොහොතේ එක සිතක් දකිනවා නම් ඇති වෙන නැති වෙන ආකාරය. ඒක තමයි උද්‍යව ඥානය කියන්නේ. ඒකම තමයි සියලු සිත්වල තියෙන්නේ. කොයි මොහොතේ මොන සිත අවසාන සිත වුණත් එතකොට මේ එයා දකින්න ධර්මතාවය. ධර්මතාවය කියන්නේ ඇති වෙන නැති වෙන ධර්මතාවය. ඒ දකින්නයි මහා නුවණක් ඕනි. ඒ විදසුන් නුවණ දැක ගන්නයි විදර්ශනා මේ එක සිතක් ඇති වෙන නැති වෙන බව දකින්න අවශ්‍යතාවය තියෙන නිසා ඒ දකින්න තමයි ඒ සමතය වඩන්නේ. සමතේදී කෙරෙන්නේ ඔය ඔබගේ දූ දරුවන්ගේ රැකියාවල මේ විසිරෙන සිත ඇත්තටම දකින්න හැකියාව නැහැ. ඒක නිසා තමයි සමතේ අවශ්‍යතාවයක් තියෙනවා. ඔබ මේ ධර්මය අවබෝධයක් තියෙනවා නම් ඔබ යම්කිසි විවේකී මොහතක ඔබ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීලේ පටිච්චායන රසපන එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ඒ සීලේක පිහිටා ගන්න ඕනි. ඒ කියන්නේ මේ පංච සීලේවත් මේ ආර්ය උපෝසථ සීලේවත් මේ ඕව ගැට ගන්න එපා. ඔය සංස්කෘතිය තුළ තියෙන්නේ. මේ ඔය පංච සීලය බුදු කෙනෙක් පහළ වෙන කලින් අවුරුදු 10 ගණනකට කලින් ඉඳන් පැවතුණා. ඒක මේ රාවණ යුගයේ පවා සඳහන් වෙනවා. ඒක මහා මායා දේවියත් 500 රැක බව සඳහන් වෙනවා. ඒක බුදු කෙනෙක් පහළ වෙන අවුරුදු 1000කට කලිනුත් මේ ඔබ මේ අතීතයේ දන්නේ නැහැ. මේ පංචශීල රැකපු අය. ඒ කියන්නේ මේක ඇවිල්ලා සමාජ මේ මනුස්සයාගේ පරිණාමය තුළ එක්තරා අවධියක දියුණු අවස්ථාවකදී අර වානර ගෝත්‍ර යුගවලින් මිදිලා මේ විදිහට සකස් කරගන්න මේ ආධ්‍යාත්මික දියුණුව කරා යන ගමනේ එක්තරා සම්දිස්ථානයක් තමයි පංචශීලයේ සුදුසු පරිසරයක් ගොඩනැගීම තුළ ඒ ආධ්‍යාත්මික ඒ දියුණු පැත්ත කරා යන ගමනේදී එතන තමයි බුදු කෙනෙක් පහළ වෙන කල්පේ ඒ සකස් වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන ඒ අවස්ථාවට මේ මනස සකස් වෙන්නේ ඒ විදිහට තමයි. ඒ පංචශීලය කියන්නේ බුදු කෙනෙක් දේශනා කරන දෙයක් නෙමෙයි. පංචශීලයේ ලෝකයේ හැම ආගමකම තියෙනවා. දැන් ඔබ ගත්තොත් ක්‍රිස්තියානි ආගමේ පසත්තු මරණ එක ඔබ ක්‍රිස්තියානි ආගමේ කියනවාද මේ අරක්කු බොන්න කියලා නරක දේවල් කරන්න හොරකම් කරන්න කියනවාද? ඕවා නෙමෙයිද පංචශීලයේ තියෙන්නේ.
එකක් දෙකක් එහෙට මෙහෙට වුණා කියලා මේ ආගම මේකම කියන්නේ සමාජ සුබ සාධනය සඳහා සමාජයේ පැවැත්ම සඳහා සංස්කෘතිය තුළ තියෙන දේනේ. ඒකනේ ආගමක් කියන්නේ. ආගමකින් කරන්නේ සමාජයේ පැවැත්මනේ. ඒක කෙරෙනවා. ඒක පංචශීලයේ තියෙනවා. ඒක හැම ආගමකම තියෙනවා. ඒක නෙමෙයි බුද්ධ ධර්මයේ. බුද්ධ ධර්මයේ බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරන පරම සත්‍ය. ඒ සත්‍ය දකින්න ඕනි. ඉතින් එතනදී අපිට අවශ්‍යයි ওই ඉන්ද්‍රිය සංවරය. මේ සිත දකින්න බෑ විසිරෙනකොට. සිත එක නිමිත්තක තියාගන්න ඕනි. ඒකයි සති නිමිත්ත කියන්නේ. සතිය ඕනි, සිහිය ඕනි. හැබැයි ඒ සිහිය දියුණු වෙනවා. ඔබ මේක පුරුදු කරන්න. ඔබ සාමාන්‍යයෙන් විවේකී මොහතක ඔබගේ දැස් පියාගෙන හුස්ම දිහා හෝ බලා ගන්න. එතකොට ඔබගේ සිත විසිරෙන ස්වභාවයෙන් ටික ටික මිදෙන්න ගන්නවා. ඒක පුරුදු කරන්න. ඒක හැම මොහොතෙම ඔබට මුලින් කරන්න අපහසු වෙන්න පුළුවන්. ඔබගේ වීරය අනුවයි ඒ දේ තියෙන්නේ. මේ